welcome to Wheels of Eating video එකක් බලබල හිටියේ. ඉතින් අපි කන්ටිනියු කරගෙන වීඩියෝ එක තෙල් නෑ, වතුර නෑ, ගෑස් නෑ, කන්න නෑ මිනිසුන්ට කරගන්න දෙයක් නැති අතරේ Wheels of අපිත් ඔන්න වීඩියෝ එකක් ගේනවා. ඔයගොල්ලන්ට මතකද කලින් මම වීඩියෝ දෙකක් විතර කරා එකක් සිවික් රිවිව් එක. ඒකට ගොඩක් හොඳ කමෙන්ට්ස් ඇවිල්ලා තිබ්බා. ඊළඟට මම ෆොටෝ ෂූට් එකක් කරන එකේ වීඩියෝ එකක් කරලා තිබ්බා. ඉතින් ඒකෙදී අහලා තිබ්බා අයි මේ සිවික් වල සිවික් ගැන මෙච්චරම කරන්නේ මොකද්ද මේක විශේෂත්වය කියලා. ඉතින් ඒකේ එන්ජින් එකේ ඉඳලා තමයි මේක විශේෂත්වය තියෙන්නේ. ඉතින් ඒකින්ද අද එන්ජින්ස් ගැන තමයි මම වීඩියෝ එක කරන්න ඉන්නේ. එන්ජින් එක කියන්නේ මොකක්ද? මේකේ ටයිප්ස් ටික සහ Honda Civic එකේ එන්ජින් එක කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියන දේ ගැන තමයි අපි මේ කතා කරන්න ඉන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕන අවුරුදු දෙකක් වෙනවා Wheels of channel එකට. ස්තුති කරනවා channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔක්කොටම අපි අපේ එක milestone එකක් පාස් කරලා subscribe 5000. ඉතින් අපේ ටාගට් එක හිට් කරන්න ඉක්මනටම subscribe 10000. ඉතින් මේ වීඩියෝ එක share කරන්න, subscribe කරන්න, like කරන්න, නොදන්න කට්ටියට බලන්න මේ වීඩියෝ එක හැමතැනම share කරන්න. ඉතින් help කරන්න ඉන්න අපිත් එක්ක දිගටම හිට් කරන්න අපේ 10k subscribe වලට. ඉතින් අපි යමු වීඩියෝ එකට. අද බලමු වීඩියෝ එක මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති පාරේ ඕන තරම් වාහන යනවා, කාර් යනවා, මිනි කාර් යනවා, ඒකට SUVs, ලෝරි, බස් ඒ හැමදේම. ඉතින් මේ හැමදේම හැම වාහනයක්ම දුවන්නේ එන්ජින් එක. ඉතින් එන්ජින් එක කියන්නේ වාහනේ හදවත වගේ දෙයක්. අපිටත් අපේ මේන් පාර්ට් එක තමයි අපේ හાર્ට් එක. ඉතින් වාහනයකටත් මේක පොදුයි. වාහන වලට ආදරය කරන අය මේක නම් හොඳට ගන්න. ඉතින් එන්ජින් එකක් කියන්නේ මොකක්ද කියලා අපි හරියටම කතා කරොත් එන්ජින් එකක් බිල්ඩ් වෙන්නේ සිලින්ඩරයක් වටා. ඒ කියන්නේ මොකක් හරි සිලින්ඩර් එකක්. ඒ සිලින්ඩර් එක වටා තමයි එන්ජින් එකක් බිල්ඩ් වෙන්නේ. එතකොට ඒ සිලින්ඩරේ වටේ ඉදි කරලා තමයි එන්ජින් එක බිල්ඩ් අප් වෙන්නේ. ඒවට ස්පාර්ක් ප්ලග් එකක් සහ තව එක පැත්තක වැල්ස් දෙකක්. එක පැත්තක ස්පාර්ක් ප්ලග් එකක් අනිත් පැත්තේ වැල්ස් දෙකක් සහ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට මේ ලෝහ නල අතරම ලෝහ නල මුද්‍රා කරලා ඒ කියන්නේ සීල් කරලා තමයි මේකෙදි භාවිත කරන්නේ. එතකොට මේ සිලින්ඩර් එකක් වටානේ දැන් මේ එන්ජින් එක බිල්ඩ් වෙන්නේ. මේ සිලින්ඩර් එක ඇතුලේ තමයි පිස්ටන් කියන දේ තියෙන්නේ. ඉතින් පිස්ටන් එකක් කියන්නේ හරිය නිකන් අර වතුර බට වගේ හොඳට තදට සවිකරන පොම්ප. ඔව් අපි එහෙම කිව්වොත් හරි. තදට සවිකරන පොම්ප කියලා කිව්වොත් හරි. මේක සෙට් කරලා තියෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට. ඒ කියන්නේ අර මම කලින් කිව්ව ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට තමයි මේ පිස්ටන් ටික කනෙක්ට් කරලා තියෙන්නේ. මේක එක්ස්ප්ලෝෂන්. ඒ කියන්නේ අපි සිංහලෙන් කිව්වොත් ඒක පිපුරුමක් වගේ දෙයක්. එක්ස්ප්ලෝෂන් එකකින් තමයි මේකේ ශක්තිය ලබාගෙන පිස්ටන් ඉහළ පහළ යන ඒක අපි ලබාගන්නේ. ඉතින් මේකේ ඉන්ලට් වැල් එක සහ අවුට්ලට් වැල් එක කියලා අර මම ඉස්සෙල්ලා කිව්වා වැල්ස් දෙක. ඒ කියන්නේ කපාට දෙක. මේ කපාට දෙක එකක් ඉන්ලට් වැල් එකක් අනිත් එක අවුට්ලට් වැල් එකක්. ඉතින් ඒ වැල්ස් දෙකෙන් ඉන්ලට් වැල් එකෙන් තමයි වාතය සහ වායුව ඇතුළු කරගන්නේ. සහ අවුට්ලට් වැල් එකෙන් මේ වාතය සහ වායුව පිට කිරීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. තව දෙයක් මම මේකට කිව්වා එක පැත්තකම ස්පාර්ක් ප්ලග් එකක් තියෙනවා කියලා. ඒක ස්පාර්ක් ප්ලග් එකේදී එයා ගෑස් එක එක්ස්ප්ලෝෂන් වෙනවා. ඒ කියන්නේ ඉග්නිෂන් එකකදී ඒ ගෑස් එක ඉග්නිෂන් වෙනකොට පිස්ටන් චලනය වෙනවා. පිස්ටන් එක ඕගොල්ලෝ දන්නවා පිස්ටන් වැඩ කරන්නේ උඩ පහළ යන විදිහ තමයි පිස්ටන් එක වැඩ කරන්නේ. ඒ පිස්ටන් උඩ පහළ යනකේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ මූව්මන්ට් එකක් සිද්ධ කරනවා. මේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ මූව්මන්ට් එක. ඒ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ මූව්මන්ට් එක තමයි ගියර් එක විතර අරන් යන්නේ. ඒ කියන්නේ පිස්ටන් උඩට පහළට චලනය වෙනවා. ඒ පිස්ටන් උඩට පහළට චලනය වෙන එකෙන් අපේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ මූව්මන්ට් එකක් සිද්ධ කරනවා. ඒ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ මූව්මන්ට් එක ගියර් බොක්ස් එක කරා මෙහෙම කරන ෂෙනිකින් අරන් යනවා. ඉතින් ඒ
ක්‍රියාවලිය දිගටම කන්ටිනියු වෙන හින්දා තමයි අපිට වාහනේ පැදගෙන ඉස්සරහට යෑමේ හැකියාව අපිට ලැබෙන්නේ. ඉතින් මුල් කොටසදී මම කිව්වා මේ එන්ජින් එක ඇතුලේ තියෙනවා කියලා පිස්ටන් කියලා. ඉතින් මේ පිස්ටන් වල ක්‍රියාකාරීත්වය එන්ජින් එකට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අපි බලමු මේකේ කොහොමද පිස්ටන් වල ක්‍රියාකාරීත්වය කියලා. පිස්ටන් වල ක්‍රියාකාරීත්වය ෆුල් ෆිල්ඩ්. ඒ කියන්නේ සම්පූර්ණ පියවර 4ක් සම්පූර්ණ කරන්න ඕන. පළවෙනි එක තමයි ඉන්ටේක් එක, දෙවෙනි එක කම්ප්‍රෙෂන් එක, තුන කම්බියුෂන් එක සහ හතර එක්සෝස් කියන ඒ පියවර 4 තමයි මේකේ ෆුල් ෆිල් වෙන්න ඕන. ඉතින් මේ පියවර 4 ගැන අපි දැන් සවිස්තරාත්මකව පොඩ්ඩක් කතා බහ කරමු. ඕගොල්ලන්ට තේරෙන විදියට සහ මම දන්න විදියට මම ඕගොල්ලන්ට මේ දේ කියලා දෙන්නේ. ඉතින් ෆස්ට් එකේදී පිස්ටන් එක දැන් මම කියවනේ මේ එන්ජින් එක බිල්ඩ් වෙලා තියෙන සිලින්ඩරයක් වටා කියලා. ඉතින් පිස්ටන් එක සිලින්ඩරය පහළට සිලින්ඩරේ පහළට තමයි පිස්ටන් එක මුලින්ම එන්නේ සහ මේකේ මම කිව්වා වැල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ලට් වැල් එක, දෙවෙනි එක තමයි අවුට්ලට් වැල් එක. ඉතින් ඉන්ලට් වැල් එකෙන් කරන්නේ ඒ සිලින්ඩරේට ඔයිල් ටික සහ එයා එක ඉන්ජෙක්ට් කරන එක. ඒ කියන්නේ මිශ්‍රණයක්. ඒ කියන්නේ ඔයිල් සහ එයා එක මිශ්‍රණයක් විදිහට මේක ඉන්ජෙක්ට් කරන එක තමයි ෆස්ට් ස්ටෙප් එකෙන් කරන්නේ. සෙකන්ඩ් ස්ටෙප් එකේදී වැල් එක ක්ලෝස් වෙනවා. සෙකන්ඩ් ස්ටෙප් එකේදී වැල් එක ක්ලෝස් වෙනවා සහ පිස්ටන් එක අර ඩවුන් වෙලා තිබ්බ පිස්ටන් එක අප් වෙනවා. ඩවුන් අප් වෙනවා දෙවෙනි ස්ටෙප් එකේදී. ඊට පස්සේ මේක ඉග්නිෂන් එක රෙඩි වෙනවා. ඒ කියන්නේ දැන් ඔයිල් එකයි එයා එකයි දෙකම අරගෙන පිස්ටන් එක ඩවුන් වෙලා තියෙද්දි සෙකන්ඩ් ස්ටෙප් එකේදී පිස්ටන් එක අප් වෙනවා. අප් වුණාම ඒක ඉග්නිෂන් එක තමයි රෙඩි වෙන්නේ. අර ගත්ත ඔයිල් එකයි එයා එකයි එක්ක. ඊට පස්සේ අර අප් වෙනකොට පොඩක් කම්ප්‍රෙෂන් එකක්. ඒ කියන්නේ සම්පීඩනයක් තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ සම්පීඩනය වුණාට පස්සේ තමයි ස්පාර්ක් එක දැල් වෙන්නේ. අපි ඒකට කියන්නේ ස්පාර්ක් එක දැල් වෙනවා කියලා තමයි අපි ඒකට කියන්නේ. ඊළඟට වෙන්නේ ස්පාර්ක් එක දැල් වෙනකොට ඕගොල්ලෝ දන්න එතන පොඩි මෙහෙම කරනකොට පොඩි පිපුරුමක්, ක්ෂණික පිපුරුමක් වගේ පොඩි පිපුරුමක් වෙලා එතනින් උණුසුම් වායුවක් නිර්මාණය වෙනවා. ඒ උණුසුම් වායුව පිස්ටන් එක ආපහු පල්ලෙහාට තල්ලු කරන මට්ටමක තරම් බලයක් එතනදී නිර්මාණය වෙනවා. ඊට පස්සේ ඒ ඇති කරන බලය තමයි ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට සෙන් කරන්නේ. අවසාන පියවරේදී ඒ කියන්නේ එක්සෝස් කියන පියවර ගත්තම ක්‍රෑන්ක් ෂාෆ්ට් එකේ බලය අඛණ්ඩව ඒ කියන්නේ ඊට කන්ටිනියස්ලි හැරි ඒ කියන්නේ මූවමන්ට් එක කන්ටිනියස්ලි මූවමන්ට් එක තමයි ඒක චේන්ජ් වෙන්නේ. පිස්ටනේ නැවත ඉහළට බල කරනවා. ඒ කියන්නේ ඩවුන් වෙලා තිබ්බ එක අප් කරනවා. අප් කරනකොට පොඩි කම්ප්‍රෙෂන් එකක් වෙනවා. කම්ප්‍රෙෂන් එකේදී ඉග්නිෂන් එක සිද්ධ වෙනවා. පොඩි එක්ස්ප්ලෝෂන් එකක්. ඒකේදී ආපහු පිස්ටන් එක ඩවුන් යනවා. ඉතින් ඔන්න ඔය ක්‍රියාවලියේදී හතරවෙනි ක්‍රියාවලියේදී පිටවන වායුවක්. ඒ කියන්නේ වායුවක් පිටවන ඒ වායුව මුදා හැරීමක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ සිලින්ඩරේ ඇතුලේ මෙන්න මේ වෙන ක්‍රියාවලිය පුනරාවර්තනය වීමක් තමයි එන්ජින් එක තුළ සිද්ධ වෙන්නේ. ඉතින් අපිට වාහනේ ඉස්සරහට යෑමේ හැකියාව ලැබෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය පුනරාවර්තනය වීමක් සිද්ධ වෙන හින්දා. ඉතින් ඒ දැවැන්ත බලය අපි කියනවා ඉතින් මේක අපි හෝස් පවර් කියනවා. ඊපස් අපි බැටරි එකක් ගත්තොත් බැටරි පවර් එක මේ ඔක්කොටම මේක අදාළ වෙනවා. මේවත් එක්ක තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් වාහනේ ඉදිරියට ගෙන යාමේ බලය නිර්මාණය වෙන්නේ අර මම කියපු ස්ටෙප්ස් 4 පුනරාවර්තන ක්‍රියාවලියක් විදිහට සිද්ධ වීම නිසා. ඉතින් සරල විදිහට ඔන්න ඔය විදිහට තමයි විස්තර කරන්න පුළුවන් පිස්ටන් වල ක්‍රියාකාරීත්වය සහ එන්ජින් එක ක්‍රෑන්ක් ෂාෆ්ට් එකෙන් ගියර් බොක්ස් එක ගිහිල්ලා වාහනේ ඉස්සරහට ගමන් කරනකොට යන සිස්ටම් එකට. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අපි බලමු ඊළඟට කතා කරලා මොනවද මේ වාහනවල කියන්නේ කාර්ස් වල SUVs වල භාවිත වන common engine types මොනවද කියලා අපි ඊළඟ කැලෙන් බලමු. කාර්ස් වල තියෙන common engine types ගත්තොත් අපිට engine types තුනක් බලා ගන්න පුළුවන්. එකක් තමයි inline or straight, අනිත් එක V type එකේ engines ටික සහ flat. flat කියන එක නම් ලංකාවේ ඇතුලේ ගොඩක් වාහන වල දකින්න හම්බෙන්නේ. මම විස්තර කරන්න යනකොට කියන මොන වගේ වාහනයකද මේ flat කියන engine type එක අපිට බලා ගැනීම පුළුවන් කියලා. මුලින්ම ගත්තොත් එහෙම inline or straight. මේක තමයි ලංකාවේ ඇතුලේ ගත්තොත් ලංකාවේ ඇතුලේ ගොඩක්ම තියෙන වාහන වල දකින්න හම්බෙන engine type එක. මේක ගොඩක් common වෙන්නේ cars වල, SUVs වල සහ trucks වල තමයි මේක ගොඩක්ම අපිට බලා ගැනීම හැකියාවක් තියෙන්නේ. සිලින්ඩරේ සිරස් 4 සහ පැත්තකින් තමයි තියෙන්නේ.
සිලින්ඩරේ සිරස් අර එක සමහර අපිට ඕන කරන කොටස් තියෙන පැත්තකට ඒ කියන්නේ අර කම්පැක්ට් එන්ජින් කම්පාර්ට්මන්ට් එක කම්පැක්ට් වෙලා වගේ තමයි පේන්නේ. මේක අපිට හොඳටම බලා ගන්න පුළුවන් වුණා සිවික් වීඩියෝ එකේ එන්ජින් ගැන කියනකොට ඔයගොල්ලෝ දැක්කා ඒක එන්ජින් කම්පාර්ට්මන්ට් එකේ කම්පැක්ට් වෙලා තියෙන මේ එන්ජින් එකකින්ද මොකද ඒකෙත් ඉන්ලයින් තමයි එන්ජින් එක අපිට බලාගෙන හැකියාව තියෙන. ඉතින් ඔන්න ඉතින් මේකෙන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේකේ මේක මේ විදිහට එන්ජින් එක භාවිතා කරනකොට මේක කම්පැක්ට් නමුත් ඉෆෙක්ටිව්. ගොඩක් ඉෆෙක්ටිව් වාහනයකට කම්පැක්ට් තමයි ගොඩක් ඉෆෙක්ටිව් මේ එන්ජින් ටයිප් එක. ඉතින් ඉන්ලයින් ස්ට්‍රේට් ගැන අන්නේ විදිහට කතා කරනකොට ඔයගොල්ලන්ට බැලුවොත් ඔයගොල්ලෝ ගෙදර ගිහිල්ලා ඔයගොල්ලෝගේ වාහන ඔයගොල්ලෝ තියෙන බික්ස් එකක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ Honda car එකක් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ Toyota car එකක් තියෙන්න පුළුවන්. any brand ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ගොඩක්ම යූස් කරලා තියෙන මේ ඉන්ලයින් කියන එන්ජින් ඒ ස්ටේබිලිටි එක තමයි මේකේ යූස් කරලා තියෙන්නේ. V type එකේ එන්ජින් ලේඅවුට් එකක්. ඉතින් V type ඔයගොල්ලෝ දන්නවා ගොඩක් සුපර් කාර්ස් වල මේ V6, V8, V12, V12 twin turbo මේ වගේ දේවල්. ඉතින් මේක ගැන ඔයගොල්ලෝ පොඩි කාලේදී මම හිතනවා දැනුමක් නැතුණත් පොඩි කාලේ මේක දැනගෙන ඉඳි ඔයගොල්ලෝ ප්ලේ කරලා ඇති most wanted, hot pursuit එක, carbon ඔය ගේම්ස් වලදී V6 twin turbo, V8 V6 twin turbo නෙමෙයි V6 එක V8 engine එකක් V12 Lamborghini cars වල V12 twin turbo වගේ තියෙන engine types තමයි භාවිතා වෙන්නේ. මේකේ V කියලා කියන්නේ මේ engine එක type එක setup වෙන්නේ මෙන්න මෙහෙම V අකුරක් ඇරෙට තමයි මේ engines ටික setup වෙන්නේ. ඒකෙන් වාහනයක තියෙන කාර්යක්ෂමතාවය සහ නිපදවන එක්කනට තියෙන කාර්ය මේ පහසුව බැලුවොත් අපිට V type එකට engine එක setup කරනකොට සිලින්ඩර වැඩි ගාණක් මේකට අපිට දාන්න පුළුවන්. ඉතින් ඒකයි V6, V8 සහ V12 කියන V12 ගත්තොත් එimhe ගොඩක් පවර්ෆුල් එන්ජින් එකක් වෙන්න එකට හේතුව V type එකට setup කරනකොට සිලින්ඩර්ස් වැඩි ගාණක් මේකට යොදන්න පුළුවන්. එතකොට අපිට ලබා ගන්න පුළුවන් පවර් එකක් වැඩි හින්දා. ඉතින් සුපර් කාර් එකක් ඔයගොල්ලෝ තියෙනවා. ඔයගොල්ලෝ Ferrari එකක් වගේ තියෙනවා නම් එහෙම නැත්නම් Lamborghini එකක් නම් මේක ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් Lamborghini එකදී V type එකට තමයි එන්ජින්ස් ටික මේකේ setup වෙලා ඉන්නේ. අනිත් එක තමයි මම කියපු box හැඩය. ඒකට අපි කියන්නේ box කියලා flat. ලංකාවේ සාමාන්‍යයෙන් common name එක තමයි box engine එකක් කියන එක. ඉතින් මේ box engine එක බලා ගන්න බෑ ගොඩක් වාහන වල ගොඩක් අමාරුයි. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට බලා ගැනීම හැකියාවක් තියෙන්නේ Porsche කියන වාහනේදී ඔයගොල්ලන්ට මේ box type එකේ engine එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතන Porsche කියන brand එක උඩුප්පල හදනවා නෙමෙයි. අපි ලංකාවේ සාමාන්‍ය ව්‍යවහාරයේදී Porsche කියලා කියනවා මේක. නමුත් ඒක ඇත්තටම Porsche නෙමෙයි. මේකට කියන්නේ Porsche. මොකද මේක ජර්මන් බ්‍රෑන්ඩ් එකක්. අපි බ්‍රෑන්ඩ් එකක් සාමාන්‍යයෙන් ප්‍රොනවුන්ස් ඒ කියන්නේ මේ කියනකොට සාමාන්‍යයෙන් ඒ ආදාළ විදිහට කියනවා නම් ලංකාවේ ගොඩක් දෙනෙක් කියනවා BMW කියලා. නමුත් ඒක ඇත්තටම BMW කියන එක. මේක මේ මම කතා කරන්නේ common brands ටිකක්. ඒක Porsche. අපි කියන්නේ Porsche කියලා. නමුත් හරියටම Porsche දෙවෙනි එක තමයි BMW කියන එක. ඒක හරියටම කතා කරොත් BMW. මොකද මේක යහළුවෝ තුන් දෙනෙක් එකතු වෙලා තමයි මේ කම්පැනි එක පටන් ගෙන තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝගේ මුල් අමුතු තමයි මේකෙදී යූස් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒක මේ කියන්න ඕන BMW කියන එක. අනිත් එක තමයි Audi. ඒක Audi නෙමෙයි Audi. අන්න ඒ විදිහට ඔයගොල්ලෝ ප්‍රොනවුන්ස් කරන්න පුරුදු වෙන්න බ්‍රෑන්ඩ් එකක් හරි විදිහට. ඉතින් ඒ විදිහට විනාඩියක් ඉන්න Civic වල මොඩිෆිකේෂන් කරන්න ලංකාවේ හොඳම තැන් දන්නවද? මේ වීඩියෝ එක යන අතරතුර මට ආපු මේ පොඩි මැසේජ් එකක්. ඇත්තටම මේක අපි කමෙන්ට් එකක් විදිහට මේ අපි වීඩියෝ එක කමෙන්ට් එකක් විදිහට ආපු එකක් නොටිෆිකේෂන් එකක් විදිහට. ඉතින් ඔයගොල්ලොන්ට Civic වල මොඩිෆිකේෂන් කරන්න තාමත් තැනක් දන්නේ නැත්නම් අපි වීඩියෝ එකේදී අපි Civic වීඩියෝ එකේදී අපි ඒක පෙන්නුවා. ලසා සුටෝවක් ප්‍රයිවට් ලිමිටඩ්. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් ඒගොල්ලෝගේ පේජස් ටික. ලසා සුටෝවක් Tri-City Customs කියන දෙක සහ Samurai Customs මේක වෙන්න අපු ඉන්න අයට පුළුවන් සමුරයි ඔන්න chance එකක් තියෙනවා Samurai Customs එකට යන්න. කොළඹ පැත්තේ ඉන්න කට්ටියට ලසා සුටෝ හබ් එකේ තියෙනවා Tri-City Customs
මොඩිෆිකේෂන් කියන ඒ දෙක ඔයගොල්ලන්ට බලගෙන හැකියාවක් තියෙනවා. ඉතින් යන්න වෙනසක් විඳින්න ඔයගොල්ලන්ට පාර්ට්ස් හොඳම ඔරිජිනල් තත්ත්වයේ වොරන්ටිත් එක්ක ඔයගොල්ලන්ට මොඩිෆිකේෂන් එකක් කරගැනීමේ හැකියාවක් එහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අමතර දෙයක් තමයි කිව්වේ. අපි ફોකස් කරමු අපි ළඟ වැඩේට. ඉතින් ඒ එන්ජින්ස් ගැන කතා කරන අතරේ අපි බලමු Honda Civic වල කොහොමද එන්ජින් එක පරිණාමය වුණේ කියන විදිහ අපි ඉස්සරහට කතා කරගෙන යමු. දැන් අපි කතා කරමු Honda cars වල කොහොමද එන්ජින් එක පරිණාමය වුණේ කියලා. Honda පටන් ගැනීම ඉඳලම VTEC, DOHC, SOHC එක සහ iVTEC කියන එන්ජින් කියන්නේ මේක එන්ජින් ටයිප් එකක් වල මේක අර එන්ජින් එක perform වැඩි කරන්න හදපු ටෙක්නොලොජිස් කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න ඔය හතරෙන්ම තමයි කරලියට ආවේ Civic car set එක. සහ මේකේ VTEC කියලා කියන්නේ variable valve timing and lift electronic control කියන තේරුම තමයි මේ වචනේ තියෙන්නේ. ඒ කියන්නේ මේක 4 stroke අභ්‍යන්තර දහන එන්ජිම. ඒ කියන්නේ internal engine අභ්‍යන්තර දහන එන්ජිම. මේක මේ පරිමාණික ඒ කියන්නේ volumetric efficiency පරිමාණික කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම සඳහා තමයි වැඩි දියුණු කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා තමයි මේ Honda සමග මේ එන්ජින් එක නිර්මාණය කරේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි high RPM එකේදී high performance එකක් වගේම low RPM එකේදී ඉන්ධන පරිභෝජනය අඩු වෙන විදිහට මේ එන්ජින් එක Honda සමග නිපද වීමේ හැකියාව ආවේ. මේක cam shaft එක පැතිකඩ දෙකක්. ඒ කියන්නේ face lift දෙකක් නේ. phases දෙකක්. පැතිකඩ දෙකක්. විදිහට පැතිකඩ දෙකක් හෝ විදිහට තුනක් වගේ මේකේ එන්ජින් එකේ සමාන වල භාවිත වුණා. නමුත් ප්‍රධාන වශයෙන් පැතිකඩ දෙකයි. face lift දෙකයි. ඒකෙන් ගොඩක්ම මේකට යූස් වෙන්නේ හයිඩ්‍රොලික් පැතිකඩ තමයි මේකට යූස් වෙන්නේ. ඒකට හේතුව ඒ කියන්නේ මේක Honda ඉංජිනේරු මේ VTEC එන්ජින් එක නිපදවනකොට මේකේ Honda සමාගමේ මේක නිපදවපු ඉංජිනේරුවා වෙන්නේ ඉකුවා කජිටනි කියලා ඉතින් මට වැරදීමක් වෙන්න පුළුවන්. මම මේ කියන විදිහට තමයි මම නම කිව්වේ. ඉකෝ කජිටනි කියන ඉංජිනේරු මහත්මයා විසින් තමයි මේකේ VTEC එන්ජින් එක නිපදවන්නේ. මේක සම්මත BVT variable valve timing පද්ධති වලින් වෙනස් වෙන විදිහට සහ මේකේ valve timing එක පමණක් වෙනස් කරන්න පුළුවන් අතර කිසිදු ආකාරයකින් cam shaft එකේ පැතිකඩ මේකේ වෙනස් කරන්න බැරි විදිහට මේකේ ස්ටෑන්ඩඩ් VVT කියන්නේ variable valve timing system එක only කියන්නේ change කරන්න පුළුවන් valve timing එක විතරයි. do not change the cam shaft profile. කියන්නේ cam shaft එකේ profile එක change කරන්න බෑ. change කරන්න බැරි විදිහට variable lift එක anyway variable lift එකේ cam shaft profile එක වෙනස් කරන්නේ නැතුව valve timing එක විතරක් වෙනස් කරන්න පුළුවන් විදිහට තමයි මේ එන්ජින් එක නිර්මාණය වුනේ. ඉතින් ඒ එන්ජින් එකෙම ඊට පස්සේ කරලියට ආවේ DOHC VTEC කියන එන්ජින් එක. අපි බලමු මේ එන්ජින් එක කොහොමද කියලා. DOHC VTEC ගැන කතා කරනකොට ඒ එන්ජින් ටයිප් එකේ performance ගැන කතා කරනකොට DOHC කියන්නේ dual overhead cam shaft කියන dual overhead cam shaft. මේක 1989 දී Honda Integra XSI කියන වාහනයේදී brake horsepower 160 kW ඒ අවුරුද්දම යුරෝප් කන්ට්‍රීස් වලදී Honda Civic එක සහ Honda CRX 1.6i VT වල brake horsepower 150ක කියන්නේ කිලෝවොට් 110ක පවර් එකක් brake horsepower 150යි B16A1 ප්‍රභේදයක් තමයි මේක භාවිත කරලා තියෙන්නේ යුරෝප් කන්ට්‍රීස් වල භාවිත වෙච්ච එකේ. තවත් brake horsepower 270 කියන්නේ කිලෝවොට් 200ක් සහිත ලීටර් 3 DOHC C30A V6 භාවිත කරලා තියෙනවා Acura NSX එකේ 1991 එදිත්තේ 3 ලීටර් DOHC C30A V6 එන්ජින් එකක් තමයි භාවිත කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් කොහොමද මේ පවර් එක කියලා Acura NSX එක. ලංකාවේ මම දැකලා තියෙන එක රතු පාට NSX එකක් තියෙනවා. මේක ඒක NSX එකට ඒ කාලේ තමයි මම කියපු එන්ජින් ටයිප් එක හඳුන්වලා දුන්නේ. ඒක එක්සත් ජනපද වෙනකොට ඒ USA මාකට් එකේ තමයි මේක එලි දැක්ුනේ.
ඊළඟට DLC VTEC engine 1992 දී Acura Integra GSR ඒකෙදි brake horsepower 160ක් කිලෝවොට් 120ක බැටරි එකක් B17A1 කියන engine type එකෙන් සහ පස්සේ 1993 දී Honda Prelude VTEC එක ඒක brake horsepower 195ක් තිබුණා කිලෝවොට් 145ක බැටරි පවර් එකක් Honda Del Sol VTEC වැනි අනෙකුත් වාහන ඔය මම කියපු බ්‍රෑන්ඩ් එකේ වාහනවලත් ඉක්මනින්ම ඒ එන්ජින් ටයිප් එක තමයි ෂෝ කරන්න ගත්තේ. ජපාන් වෙළඳපොලේ තියෙන Integra Type R එක 1995 2004 කාලේ නිෂ්පාදනය වෙච්ච Integra Type R එක B18C 1.8 ලීටර් එන්ජින් එකක් තමයි ඒකෙදි භාවිත කරලා තියෙන බ්‍රේක් හෝස් පවර් 197ක් කියලා තමයි ඒක සඳහන් වෙන්නේ. PS 200ක බලයක් නිපදවලා තිනවා ඒ කාලේ තිබ්බ සුපිරි මෝටර් රථ වලට වඩා ලීටරයකට බොහෝ ඒ කියන්නේ ඒ කාලේ පාවිච්චි කරලා තියෙන සුපිරි ඒ කියන්නේ 1993 2004 කාලේදී භාවිත වෙලා තියෙන සුපර් කාර්ස් ගත්තම ඒ වලට වඩා ලීටරයකට අශ්ව බල කිහිපයක් නිපදවන විදිහට තමයි මේ Honda වල මම මේ කියපු ප්‍රභේද සහ අනිකුත් ප්‍රභේද වල එන්ජින් ටයිප් එක දිගලා තියෙන ඒ තරම් පර්ෆෝමන්ස් එකක් මේකේ අරන් තියෙනවා අඛණ්ඩ සංවර්ධනයක් තමයි එන්ජින් එකට ඒ කාලය අතරතුර අපිට බලා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. අද වෙනකොට iVTEC සහ iVTEC hybrid වගේ VTEC එන්ජින් වර්ෂන් කිහිපයක්ම වෙන්න වලට Honda සමාගම විසින් නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද එන්ජින් එකක් කියන්නේ මොකක්ද මේ එන්ජින් ලේඅවුට්ස් ටික කොහොමද සහ Honda සමාගම ජපානයේ තියෙන Honda සමාගම එන්ජින් පර්ෆෝමන්ස් අතින් කොහොමද ඒ කාලේ සහ අද වෙනකොට මේ ඉන්න තත්ත්වය ගැන ඔන්න ඔය විදිහට තමයි වීඩියෝ එකක් කරේ. ඉතින් අතරමැදත් යම් දේවල් ඔයගොල්ලෝ තවත් දැනගන්න හම්බුණා. ඉතින් අදට අපි වීඩියෝ එක නිමා කරන තමයි ඉන්නේ. ඉතින් subscribe 5000ක් සම්පූර්ණ කරලා දෙන්න. ඉතින් ආයෙත් ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් දුර ගමනට අපිට සහාය දක්වපු සියලු දෙනාටම ස්තුතියි. ඕගොල්ලන්ටත් ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ ඉන්න තමයි අපි මේකේ රැඳිලා ඉන්නේ. ඉතින් 5k ගහලා දෙන්න. ඉතින් 10k subscribe hit කරන්න සපෝට් එකක් දෙන්න. මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, තව අයට බලන්න. මේ වීඩියෝ එක share කරන්න, ඕගොල්ලෝ share කරන්න. subscribe කරන්න. ඕගොල්ලෝ කැමති නම් bell icon එක click කරන්න. මේ ඔක්කොම දේවල් අපිට ලබා දෙන්න පුළුවන් එතකොට ඕගොල්ලොන්ට. ඉතින් අතර ගිහින් එන්නම් අපි description එක click කරන්න previous videos ඔයගොල්ලෝ මොනවාද මිස් වුණා සහ comment section එක ඕන විවුන්ටයි මේ කියපු දේවල් වලට අමතරව තව ඔයගොල්ලෝ දාන්න දේවල් තියෙනවා නම් comment section එකේ comment කරන්න. එතකොට ඔයගොල්ලෝ දාන දේවල් අනිත් අයටත් බලා ගැනීමේ හැකියාවක් තියෙනවා සහ දැන ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වීඩියෝ එක බලන්න බැරි වුණ කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න සහ engine ගැන ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වාහන වලට කැමති නම් සහ එන්ජින් ගැන තවදුරටත් දැනගන්න කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් අපි අද ගිහින් එන්නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. Thank you.